හරි බලවර්ධකය ගැන තමයි අපි කියසති ඉගෙන ගත්තේ. එතකොට බලවර්ධකයේ තිබ්බ ගැටලුව තමයි බලවර්ධකය තුළ මෙන්න මේ ෆෑන් එක කරකවන්න ජවය ගත්තේ එන්ජිමෙන්ම තමයි. වෙන කොහෙන්වත් නෙවෙයි එන්ජිමේ ඉපදවන ජවයේ කොටසක් තමයි අරගත්තේ. හරි. දැන් අද දවසේ අපි කතා කරන්න යන්නේ එන්ජිමේ මේ ජවය ගාව ගන්නේ නැතුව වෙන නිකරුණේ ඉවතට යන පිටාර වායුව. නිකරුණේ ඉවතට යන පිටාර වායුව අරගෙන මොකද එයාටත් තියෙන ශක්තියක්. එයාගේ ලොකු තාපයක් තියෙනවා, චාලක ශක්තියක් තියෙනවා. වාහනේ දුමේ. ඒක උපයෝගී කරගෙන මේක කරකවන්න පුළුවන් වුණා නම් අපිට එන්ජිමේ ජවයේ සෑහෙන්න ඉතුරු වෙනවා. අන්න එහෙම පිටාර වායුවේ එන දුම ප්‍රයෝජනෙට නම් මෙයා කරකවන්න නම් අපිට ඕන වෙනවා ටර්බයින් එකක්. ටර්බයින් එක. ටර්බයින් එකක් කියලා කියන්නේ තරල ප්‍රවාහයක්. ජලය හරි වායුවක් හරි යම්කිසි වේගයක ගිහිල්ලා වැදුනම භ්‍රමණය වන එක්කෙනෙක් තමයි ටර්බයින් එකක් කියලා කියන්නේ. දැන් ජල විදුලි බලාගාරවල තියෙන ටර්බයින් වල වෙන්නේ ජල පහරක් වැදුනම කැරකෙනවා භ්‍රමණය වෙනවා. ඉතින් මේ වගේ කුඩා ටර්බයින් එකක් යොදාගෙන මෙන්න මේ පුබුව කරකැවුවා නම් අපිට එන්ජිමේ ජවය දශමයක්වත් යන්නේ නැහැ. එන්ජිමේ ජවය දශමයක්වත් යන්නේ නැතුව අපිට මේ පුබුව කරකවන්න පුළුවන්. අන්න එහෙම ටර්බයින් එකක් යොදාගෙන මෙයා භ්‍රමණය කරන නිසා මේ සිස්ටම් එකට අපි කියනවා ටර්බෝ චාර්ජර් කියලා. ටර්බෝ චාර්ජර්. මෙන්න මේවා භාවිතා වන වාහන වලටත් අපි කියනවා ටර්බෝ වාහන. ටර්බෝ එන්ජින්. ටර්බෝ කියන එකේ අදහස මේ ටර්බයින් එකක් භාවිත කරනවා. මෙන්න මේ පුඹුව කරකවන. හරි. ටර්බයින් එකක් භාවිත කරලා මේ පුඹුව කරකවන. එතකොට මේ පුඹුවේ මොකද වෙන්නේ? වැඩි වාත ප්‍රමාණයක් දහන කුටීරයට ඇතුළු වෙනවා. එතකොට දහන කුටීරයට වැඩි වාත ප්‍රමාණයක් උදේ ඇතුළු වුණාම කාර්යක්ෂම ඉන්ධන දහනයක් මේකේ සිද්ධ වෙනවා. මේ ක්‍රමය 90ක් විතර යොදා ගන්න ඩීසල් එන්ජින් වල. පෙට්‍රල් එන්ජින් වලත් මේක යොදා ගන්න පුළුවන්. යොදා ගන්න අවස්ථා තියෙනවා. නවීන සමහර වාහනවල පෙට්‍රල් එන්ජිමේ ටර්බෝ භාවිත කරන ටර්බෝ සිස්ටම් එක. නමුත් ඩීසල් වාහන බහුතරයක ටර්බෝ සිස්ටම් කියන එක ටර්බෝ ක්‍රමවේද මේ ක්‍රමය භාවිත කරනවා. ඩීසල් වාහන හැම එකකම වගේ මේ ක්‍රමවේදය භාවිතා කරනවා. පෙට්‍රල් වාහන වලුත් වර්තමානයේ යම් ප්‍රමාණයකට භාවිත කරනවා. ඔයගොල්ලෝ දන්නවා වර්තමානයේ එනවා ජපාන් වලට නවීන මෝටර් පරණ එක නෙවෙයි. සාමාන්‍යයෙන් 2016න් 15න් පස්සේ වගේ ජපාන් නයිටෝ කියන කාර් එකේ හැම එකේම නෙවෙයි. සමහර විශේෂවල S grade කියලා වගේ grade එකක් තියෙන විශේෂවල මෙන්න මේ ටර්බෝ සිස්ටම් එකක් භාවිත වෙනවා එන්ජින් වල. ටර්බෝ. ඒකට ඒක ටර්බෝ පෙට්‍රල් වාහනයක්. එතකොට ඒකෙන් කරන්නේ ඉන්ධන වාත මිශ්‍රණය වැඩි ප්‍රමාණයක් අතුරට تعلق කරනවා. වැඩි වේගයකින් تعلق කරනවා. නමුත් මේක වැඩියෙන්ම භාවිත වෙන්නේ මොනවද? ඩීසල් වාහන වල. හරි. දැන් අපි බලමු කොහොමද ටර්බෝ සිස්ටම් එකක් වැඩ කරන්නේ කියලා. දැන් අපේ අරමුණ එන්ජිමට ඇතුළු වෙන වාතයේ දහන කුටීරේ පීඩනය වැඩි කරන්නේ. මාතෘකාව ලියා ගන්න. මේ ටර්බෝ චාර්ජර් කියන එකට සිංහලෙන් කියන නම තමයි බමන සම්පීඩකය. බමන සම්පීඩකය. බමන සම්පීඩකය. ටර්බෝ චාර්ජර්. බමන සම්පීඩකය. ඒකේ එන්ජිම තියෙනවා මෙහෙම.
මේ පැත්තේ තියෙන චූෂණ නල මාර්ගේ මේ පැත්තේ තියෙන පිටාර නල මාර්ගය. කපාටක් තියෙනවා. දැන් දකර කඳ පාඩුවේ එයාගේ පාඩුවේ භ්‍රමණය වෙනවා. කරදරයක් නෑ යාට. එයාගේ ජවය ගන්නෙ නෑ මේ වැඩේ කරා. දකර කඳ කැරකෙනවා. මෙන්න මෙතනින් යනවා පිටාර වායුව. බමන සම්පීඩකය. බමක කියන්නේ බමන කියලා කියන්නේ. අර බමනේ කියන්නේ ටර්බයින්. දැන් මේ පිටාර වායුව නිකරුණේ යන වායුව අරගෙන එනවා. මෙන්න මේ වගේ ටර්බයින් එකක් තියෙන මේ ටර්බයින් එක කරකවන්න මේක පැක් කරලා තියෙන ආවරණය කරලා තියෙන්නේ මේක කරකැවිලා ඉතුරු වාතය ටික මේ හරියෙන් ඉවතට යනවා. දැන් මේ පිටාර වායුව ගිහලා ටර්බයින් එකේ වදිනවා. මොකද මෙයාට තියෙනවා ලොකු චාලක ශක්තියක්, තාප ශක්තිය වේගෙන් ගිහලා වදිනවා. වදිනකොට මේක කරකිනවා වේගෙන්. හරි. මෙයා එකම ඇක්සිස් එකේ දැන් මෙන්න මෙතනින් ආවරණය කරලා තියෙනවා. ආවරණය කරලා තිබ්බත් මෙතන එකම ඇක්සිස් එකේ. ඒ කියන්නේ එකම අක්ෂයේ ඉන්නවා. කවුද? අර පුඟුව. දෙන්නම ටිකක් එක විදිහයි. දැන් පුඟුව සම්බන්ධ වෙලා තියෙනවා චූෂණ නල මාර්ගයට. මේ පැත්තේ ඉඳලා ඉව චූෂණ නල මාර්ගයට පුඟුව සම්බන්ධ වෙලා තියෙනවා. දැන් මේක ඇතුලේ තියෙන්නේ මම මාතෘකාව වල ලියලා තියෙන නිසා මෙතන පොඩ්ඩක් මේක මකන්න හරි. නැත්නම් මේක ඇඳ ගන්න ඉඩමදී. මේක ඇතුලේ සම්පූර්ණයෙන්ම පිටාර වාදය තමයි තියෙන්නේ. මම රතු පාටින් දාලා තියෙන්නේ ඒක. මොකද අධික උෂ්ණත්වය අධික පීඩනයක් තියෙනවා මේකේ. ඊළඟට මේ තියෙන චූෂණ වායු වෙන මාර්ගය. දැන් මේ චූෂණ වායු වෙන මාර්ගයේ චූෂණ වායුව මෙතනින් ඇතුල් වෙනවා. ඇතුල් වෙනකොට මේ පුඹුව කරකවන නිසා වැඩි ප්‍රමාණයක් මේකට ඇතුළු වෙනවා. වැඩි ප්‍රමාණයක් මේකට ඇතුළු වෙනවා. දැන් මේකේ පොඩි අවුලක් තියෙනවා. මොකක්ද අවුල?
මොකද ඔගේ තියෙන අවුල? ඔගේ පොඩි අවුලක් තියෙනවා. අවුල තමයි දැන් මෙතන ටර්බයින් එක තියෙන මේ දෙන්නම එක යුනිට් එකක හදලා තියෙන්නේ. එතකොට මේ ටර්බයින් එකේ පැත්ත අම්බානක රත් වෙනවා. ඇයි රත් වෙන්නේ? මේ මොකද්ද යන්නේ? පිටාර වායුව. පිටාර වායුව කියන්නේ අධික උෂ්ණත්වයක් අධික තාපයක් තියෙන වායුවක්. ඒක ගිහිල්ලා මේකේ වදිනකොට මේ යුනිට් එක රත් වෙනවා. ඒක රත් වුණාම මේකත් රත් වෙනවා. එතකොට මේක රත් වුණාට පස්සේ මේ චූෂණ වායුව මොකද වෙන්නේ? චූෂණ වායුවත් රත් වෙනවා. චූෂණ වායුව රත් වෙලා මේක ඇතුළට ගියොත් එහෙම එන්ජිමේ හීට් එක වැඩි වෙනවා. එන්ජිමේ හීට් එක වැඩි වුණොත් එහෙම තව කතන්දර ගොඩයි. හරි? එන්ජිමේ කාර්යක්ෂමතාවය අඩු වෙනවා. අහිතකර වායුව එහෙම හැදෙනවා. ඒ හින්දා එන්ජිමේ හීට් එක වැඩි වෙන්න දෙන්න බෑ මේක නිසා. නේද? මේ චූෂණ වායුව රත් වෙලා ඉන්නේ. මෙතන වැදුනම මේ යුනිට් එක රත් වෙලා නිසා චූෂණ වායුව රත් වෙලා තමයි ඉන්නේ. ඒ නිසා අපි මොකද කරන්නේ? මෙන්න මේ මාර්ගයේ තැනකින් දානවා ඉන්ටර්කූලර් එකක්. ඉන්ටර්කූලර් එකක් දානවා. ඉන්ටර්කූලර් එකක්. හරි. ඒ කියන්නේ අන්තර් සිසිලකයක්. දැන් අන්න බලන්න මෙතෙන්ට වෙන රත් වෙච්ච චූෂණ වායුව මෙතනින් නැවත සිසිල් කරලා ඇතුළු කරනවා. දැන් ඒ වැඩේ හරි. දැන් එන්ජිමේ දහන කුටීරේ ප්‍රෙෂර් එක පීඩනය වැඩි වෙනවා. හරි. පීඩනය වැඩි වෙනවා. ඔන්න සිස්ටම් එක. හරි. පිටාර වායුව එනවා. බලන්න මේ නිකරුණේ යන පිටාර වායුවෙන් අපි වැඩක් ගත්තා. දැන් මෙතනින් එළියට යනවා පිටාර වායුව. හරි. පිටාර වායුව. හරි. දැන් මේ පැත්තෙන් එන්නේ චූෂණ වාතය. දැන් මේ හරියේ තියෙන චූෂණ වාතයේ උෂ්ණත්වය වැඩි. මේ හරිය ඔන්න මෙහෙම දාන්න පුළුවන් උෂ්ණත්වය වැඩි වෙනවා. T වැඩි කියලා ටෙම්පරේචර් එක වැඩි. රත් වෙලා තියෙන්නේ. දැන් මේ සිසිලකයෙන් කූල් කරන හින්දා උෂ්ණත්වය අඩු වෙනවා. හරි. එහෙනම් මේ පැත්තේ තියෙන්නේ අපි කොටස් ටික නම් කරගමු නේද? මේ පැත්තේ තියෙනවා චූෂණ දෙවේ මොකද පිටාර කපාටය. පිටාර කපාටය. මේ පැත්ත චූෂණ කපාටය. දිශාව දාගමු මේක මෙහෙට එන්නේ චූෂණ වාතය. පිටාරකයේ දිශාව මෙහෙන් එළියට ඉවතට යන්නේ. හරි. right. ඊට පස්සේ මෙන්න මේක තමයි ටර්බෝ එක. මේක ටර්බයින් එක නැත්නම් තලබමරය. තලබමරය ටර්බයින් එක. මේක තමයි කුඹුව. කුඹුව බ්ලෝවර් කියන්නේ මේකද බ්ලෝවර්. මේක තමයි අන්තර් සිසිලකය නැත්නම් ඉන්ටර්කූලර් එක කියලා කියන්නේ. අන්තර් සිසිලකය. ඉන්ටර්කූලර් එක. මගිතර වැඩේ පැහැදිලියි කියලා. හරි. පිටාර වායුව මේ නතර වෙන්නේ නැහැ මෙතන. මෙතනින් එළියට යන ආර්ගය අනිවාර්යෙන් අඳින්න ඕන. දැන් සමහරලාට විභාගයේදී ඔයගොල්ලන්ට ටර්බෝ සිස්ටම් එක අඳින්න කියලා කිව්වම සමහරලාට කරන වැරද්දක් තමයි මෙන්න මේක වහලා තියෙන. මේක යන්න දණක් නැහැ. හරි. එතකොට මේකේ යන්න තැනක් නැති වුණාම මොකද වෙන්නේ? මේක ඇවිල්ලා මේක පිරුණොත් පුපුරලා යන්න පුළුවන්. ඒ හින්දා මේ අනිවාර්යයෙන්ම පිටාර වායු ඉවතට යන්න සකස් කරලා තියෙනවා. ඊළඟට මෙන්න මේක. මේකත් එහෙමයි. චූෂණ වාතය එන්න පාර තියෙන්න ඕන වෙන එළියේ ඉඳලා. හරි.
එන්න තියෙන්න ඕන. ඊට පස්සේ සමහරවල් ඉන්ටර්කූලර් එක අමතක වෙනවා. ඒව අමතක කරන්න බෑ. මොකද මේකේ උෂ්ණත්වය වැඩි. මෙතනින් පස් වෙන එකේ උෂ්ණත්වය අඩු වෙනවා. මෙහෙම අපිට පෙන්වන්න පුළුවන් ටිකක්. උෂ්ණත්වය වැඩි සහ උෂ්ණත්වය අඩු කියන එක. හරි. මේ කොටස් සියල්ල තියෙනවනේ. මේකේ කොටස් නම් නොවුනට ගැටලුවක් නැහැ. මේ කොටස් සියල්ලම මේක නම් වෙලා තියෙන්න ඕන. හරි. මේ කොටස් සියල්ල නම් වෙලා තියෙන්න ඕන. රයිට්. ඉස්සර මේක අඳ ගන්න. ඊට පස්සේ අපි process එක ක්‍රියාවලිය පැහැදිලි කරගමු. මුලින් මේක අඳ ගන්න. මෙම ක්‍රමය තුලදී පිටාර වායුව පිටාර වායුව පිටාර වායුව මෙම ක්‍රමය තුලදී පිටාර වායුව තලබමරයක ගැටීමට සැලැස්වීමෙන් තලබමරයක උන වරහන් ඇතුලේ ලියන්න ටර්බයින් කියලා. තලබමරයක ගැටීමට සැලැස්වීමෙන් තලබමරයක ගැටීමට සැලැස්වීමෙන් තලබමරයක ගැටීමට සැලැස්වීමෙන් එය භ්‍රමණය කළ හැකිය. මෙම තලබමරයේ භ්‍රමණ අක්ෂයට මෙම තලබමරයේ භ්‍රමණ අක්ෂයට ඒ කියන්නේ අර කැරගෙන මැද මෙන්න මේක භ්‍රමණ අක්ෂයට පුඹුවක් සම්බන්ධ කර එම පුඹුව භ්‍රමණය කරවීමෙන් පුඹුවක් සම්බන්ධ කර එම පුඹුව භ්‍රමණය කරවීමෙන් එම පුඹුව භ්‍රමණය කරවීමෙන් එම පුඹුව භ්‍රමණය කරවීමෙන් එම පුඹුව භ්‍රමණය කරවීමෙන් චූෂණ වාතය වැඩි ප්‍රමාණයක් එන්ජිමේ දහන කුටීරයට ඇතුළු කර චූෂණ වාතය වැඩි ප්‍රමාණයක් එන්ජිමේ දහන කුටීරයට ඇතුළු කර මෙන්න මෙතනින් දහන කුටීරයට ඇතුළු කර එහි පීඩනය වැඩි කිරීමෙන් 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 කාර්යක්ෂම ඉන්ධන දහනයක් සිදු කරගත හැකිය. කාර්යක්ෂම ඉන්ධන දහනයක් සිදු කරගත හැකිය. කාර්යක්ෂම ඉන්ධන දහනයක් සිදු කරගත හැකිය. කාර්යක්ෂම ඉන්ධන දහනයක් සිදු කරගත හැකිය.
මෙහිදී කුඹුව සහ තලබමරය සහිත කුටිය කුඹුව සහ තලබමරය සහිත කුටිය කුඹුව සහ තලබමරය සහිත කුටිය ඉහළ උෂ්ණත්වයක පවතින නිසා ඉහළ උෂ්ණත්වයක පවතින නිසා ඒ කියන්නේ මේ දෙන්න රත් වෙලා තියෙන කියන එකයි කියන්නේ. ඉහළ උෂ්ණත්වයක පවතින නිසා තලබමරය සහ කුඹුව සහිත කුටිය ඉහළ උෂ්ණත්වයක පවතින නිසා චෝෂණ වාතයේ උෂ්ණත්වය චෝෂණ වාතයේ උෂ්ණත්වය ඉහළ යාමෙන් 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 එන්ජිමේ ක්‍රියාකාරී උෂ්ණත්වයද ඉහළ යා හැකිය. 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 එවිට එන්ජිමේ කාර්යක්ෂමතාවය අඩු විය හැකි නිසා එවිට එන්ජිමේ කාර්යක්ෂමතාවය අඩු වී යා හැකි නිසා එවිට එන්ජිමේ කාර්යක්ෂමතාවය අඩු වී යා හැකි නිසා අඩු වී යා හැකි නිසා චෝෂණ වාතය දහන කුටීරයට ඇතුළු වීමට පෙර චෝෂණ වාතය දහන කුටීරයට ඇතුළු වීමට පෙර චෝෂණ වාතය දහන කුටීරයට ඇතුළු වීමට පෙර දහන කුටීරයට ඇතුළු වීමට පෙර අන්තර් සිසිලකය මගින් අන්තර් සිසිලකය මගින් අන්තර් සිසිලකය මගින් සිසිල් කරනු ලබයි. සිසිල් කරනු ලබයි. අන්තර් සිසිලකය මගින් සිසිල් කරනු ලබයි. ප්‍රශ්නයක් අහලා තිබ්බ මේ අන්තර් සිසිලකය හදලා තියෙන්නේ මොනවද කියලා. මේ අන්තර් සිසිලක ගැන අපිට 13 වසරේදී තියෙනවා සරල යන්ත්‍ර කියලා පාඩමක්. මේ අන්තර් සිසිලකය වෙන්නේ ඇත්තටම අර ෆ්‍රිජ් එක ඇතුලේ එක පැත්තකින් සිද්ධ වෙන ක්‍රියාවට සමාන ක්‍රියාවක් සිද්ධ වෙන්නේ. මේක කරන්නේ මේ එන වාතය මේ රත් වෙලා එන වාතය ගමන් කරනෝ මෙහෙම මාර්ග කිහිපයකින්. මේක ඇතුලේ මේ දාර ගොඩක් තියෙන ලොකු මාර්ග ප්‍රමාණයකට බෙදලා යනවා. බෙදලා යනකොට වෙන්නේ මේ වායුව වැඩි වර්ගඵලයක් ඔස්සේ ගමන් කරනකොට මෙයා වාතයේ තියෙන තාපය මේ ඉන්ටර්කූලරයකින් අවශෝෂණය කරගන්නවා. අවශෝෂණය කරගෙන එළියට දෙනවා. හරි. ඒ ඉන්ටර්කූලරයේ එළිය හරිය පොඩ රස්නේ. මොකද මෙයා ඇවිල්ලා තාපය අවශෝෂණය කරගන්නවා. එතකොට චෝෂණ වායුවේ තියෙන උෂ්ණත්වය අඩු වෙනවා. ඒක තමයි වෙන්නේ. හරි.
මේක වැඩි වර්ගඵලයක වැඩි මාර්ග ගණනක මේක යවන්නේ. මේ කුඩා මාර්ග ගණනාවක මේක යවන්නේ. මේ ඉදි වලින් ගහලා තියෙන්නේ ඒක. කුඩා මාර්ග ගණනාවක මේ එන වාතය හැරිලා යනවා. එතකොට මේවා හොඳින් අර මේ නල මාර්ගය ඇතුලේ ගමන් කරනකොට තාපය හොඳින් ඉවතට පිට කරලා හරි. ඔක තමයි අන්තර්සිසිලකේ ක්‍රියාව වෙන්නේ. හරි. අන්තර්සිසිලක වර්ග තියෙනවා. දැන් සාමාන්‍ය මෙතෙන් කතා වෙන්නේ මේ වගේ එකක්. තව සමහර ඒවා තියෙන ඒක වටේට කූලන්ට් එකක්. සිසිල් ද්‍රවයක් දාලා තියෙනවා. එතකොට සිසිල් ද්‍රවයේ ඊට වඩා වැඩි ප්‍රමාණයක් තාපය අවශෝෂණය කරගන්න. නමුත් මෙතෙන්දී එහෙම ගොඩක් අවශෝෂණය කර ගන්න ඕනේ නැහැ. එන්ජිමේ ක්‍රියාකාරී උෂ්ණත්වය පවත්වා ගන්න ප්‍රමාණයට විතරක් තියාගත්තම ඇති. ගොඩාක් අඩු කරන්නත් හොඳ නැහැ. එහෙමොත් එහෙම කූල් එයා එකක් ඇතුළට ආවොත් එහෙම ඒක දහන ක්‍රියාවලිය සිද්ධ වෙන්න මත වෙනවා ඊට පස්සේ. ඒ නිසා මේ සිසිලකේ අදාළ සීමාව දක්වා විතරයි සිසිලන කාර්ය සිද්ධ කරන්නේ. හරි. ආයි බලන්න. ඒක වෙන විදිය. දැන් මෙතන ඔයගොල්ලන්ට පැහැදිලිව පේන්නේ මෙන්න පිටාර වාතය යනවා ගිහිල්ලා ටර්බයින් එකේ වදිනවා. වැදිලා වාතය ඉවතට යනවා ඒකේ කුඹුව භ්‍රමණය වෙනවා අනිත් පැත්තේ. හරි. දැන් මෙන්න මේ පැත්තේ වම් පැත්තේ කුඹුව භ්‍රමණය වෙනවා. එතකොට කුඹුව මගින් සූක්ෂම වාතය ඇතුළු කරනවා. ඒ ඇතුළු කරද්දී ඉන්ටර්කූලර් උෂ්ණත්වය අඩු කරලා තමයි ඇතුළු කරන්නේ. හරි. දැන් මෙතන ටර්බයින් එකේ සයිස් එක ගත්තත් ටිකක් වැඩි. දැන් කුඹුවත් එක්ක බලනකොට ටර්බයින් එකේ සයිස් එක වැඩි. මොකද ඒකේ රත් වෙලා ඒකේ ලොකු ප්‍රසාරණයක් වෙන්න පුළුවන්. ඒ නිසා ඒකේ ඒ ප්‍රසාරණය වෙන ප්‍රමාණයත් එක්ක ටිකක් තාපය අවශෝෂණය කර ගන්න ඕන නිසා ටිකක් ප්‍රමාණය විශාලට හදලා තියෙනවා. දැන් මෙතන ඔයගොල්ලන්ට පේනවා ටර්බයින් එක සහ කුඹුව භ්‍රමණය වෙන ආකාරය. හරි. ටර්බයින් එක වැදිලා ඊට පස්සේ එළියට යන ඔය වාතය සෙල්සියස් 950ක විතර උෂ්ණත්වයක් තියෙයි කියලා මේක කියනවා. නමුත් ඒ උෂ්ණත්වය වෙනස් වෙන්න පුළුවන් වාහනින් වාහනයට. මේ පැත්තේ චූෂණ වාතය ඇතුළු වෙනවා. එතකොට මේ වාතයේ පීඩනය වැඩි කරලා ඇතුළු කරනවා. මේකේ කියනවා උෂ්ණත්වය සෙල්සියස් 200ක් විතර තියෙනවා කියලා මේ චූෂණ වාතයේ. එතකොට ඉන්ටර්කූලර් එකේ මේක අඩු කරනවා. මේකේ තියෙන බෙයාරින් සිස්ටම් එක ගැන අපිට ඒක ඇත්තට වැදගත් වෙන්නේ නැහැ. මේකේ සරලම ක්‍රියාවලිය පැහැදිලිව තේරෙනවා නම් සිද්ධ වෙන. මේ ක්‍රියාවලිය තේරෙනවා නම් හොඳටම ප්‍රමාණවත්. දැන් ඉන්ධන දහනය. ඉන්ධන දහනය වුණාට පස්සේ එතනින් ඇති වෙන ශක්තිය අපි ප්‍රයෝජනයට ගන්නවා. ශක්තිය එක පැත්තක් ප්‍රයෝජනයට ගන්නවා. තව තාපයේ විදිහට උෂ්ණත්වය ඉහළ ගිහිල්ලා ටිකක් අයින් වෙනවා. ශක්තිය විදිහට ටිකක් ගන්නවා. ඊට පස්සේ මේ දේවල් අතරේ තව හැදෙනවා පිටාර වායුවක්. මේක යන්නේ එළියට. මේ පිටාර වායුව කියන එක යන්නේ එළියට. එළියට කියන්නේ
කොහෙටද යන්නේ? පරිසරයට යන්නේ. එතකොට මේ යන වායුවේ පරිසරයේ ඉන්න ජීවීන්ට නේ නරකක් වෙන්න බෑ. නමුත් වෙන්න බෑ කිව්වට වෙනවා. ඒකට හේතුව තමයි මේ පිටාර වායුවත් එක්ක අහිතකර වායුවෙන් පිට වෙලා යනවා. අන්නේ අහිතකර වායුව පිට වෙන එක වළක්වන්න අපි යම් ක්‍රියාමාර්ග අනුගමනය කරන්න ඕන. අපි ඒ ක්‍රියාමාර්ග වලට කියනවා විමෝචක වායු පාලනය කිරීමේ උපක්‍රම කියලා. එහෙනම් ලියන මාතෘකාව විමෝචක වායු පාලනය කිරීමේ උපක්‍රම. විමෝචක වායු පාලනය කිරීමේ උපක්‍රම. විමෝචක වායු පාලනය කිරීමේ උපක්‍රම. දැන් මේ විමෝචක වායු වල හිතකර වායු තියෙනවා. ඒ කියන්නේ පරිසරයට අවුලක් නැති වායු තියෙන පරිසරයට අහිතකර වායු තියෙනවා. ඒවා වෙන වෙනම අඳුර ගන්නත් ඕනේ. ඒ වගේම ඒ අහිතකර වායුන් හැදෙන්න මොන වගේ අවස්ථාවකද කියන එකත් අපි දැනගන්න ඕනේ. සාමාන්‍යයෙන් මේ අහිතකර වායු ටික හැදෙන්නේ ඉන්ධන දහන ක්‍රියාවලිය හරියට සිද්ධ වුණේ නැති වුණා. අපි මේ ඉන්ධන දහන ක්‍රියාවලිය හරියට සිද්ධ වෙන්නේ නැත්නම් අපි ඒකට කියනවා අර්ධ දහනයක් කියලා. අර්ධ දහනයක්. ඉන්ධන දහන ක්‍රියාවලිය හරියටම හොඳටම සිද්ධ වෙනවා නම් අපි ඒකට කියනවා පූර්ණ දහන ක්‍රියාවලියක්. පරිපූර්ණ දහනයක්. එහෙනම් මේ ඉන්ධන දහනය පරිපූර්ණ දහනයක්ද එහෙම නැත්නම් අර්ධ දහනයක්ද කියන එක අපි ඉස්සෙල්ලා අඳුර ගන්න ඕනේ. හරි අපි ඉස්සෙල්ලාම බලමු මේ පරිපූර්ණ ඉන්ධන දහනයක් කියන්නේ මොකක්ද කියලා. හරි එහෙනම් මේ යටතේ අනුමාත්‍රකාවක් ලියා ගන්න. පරිපූර්ණ ඉන්ධන දහනය. මේක ප්‍රතික්‍රියාවක් ඉන්ධන දහනය කියන්නේ. දැන් මේ දහනය වෙන්නේ මොනවද ඉන්ධනයේ විදිහට? පෙට්‍රල් එහෙම නැත්නම් ඩීසල්. ඒතර පෙට්‍රල් හරි ඩීසල් හරි කියන්නේ ඔය පෙට්‍රල් ඩීසල් සංයෝග දෙකද වර්ග වලට ඔක්කොටම අපි පොදුවේ කියනවා හයිඩ්‍රෝකාබන් කියලා. හයිඩ්‍රෝකාබන්. ඒ කියන්නේ ඒවයි තියෙන කාබන් සහ හයිඩ්‍රජන් විතරයි. කාබන් සහ හයිඩ්‍රජන් විතරයි. ඒ නිසා කාබන් යම් ප්‍රමාණයක් තියෙන පුළුවන් හයිඩ්‍රජන් යම් ප්‍රමාණයක් තියෙන පුළුවන්. ඒ නිසා මම CX කියලා ලියනවා. හරියට මෙන්න කියනවා. CXHY යම් යම් ප්‍රමාණ වලින් තියෙන පුළුවන්. ගොඩක් වෙලාවට පෙට්‍රල් වල තියෙන C8 H18 C8H18 කියලා කියන්නේ ඔක්ටේන්. මේක කියවන්නේ ඔක්ටේන් කියලා. හරි. ඊළඟට C7H16 කියන හෙප්ටේන් කියලා. C6H14 තියෙනවා. මේ මොනවද C6H14 කියන්නේ? හෙක්සේන්. මේ වගේ එක එක ඒව එකතු වෙලා තමයි මේ වගේ සෙට් එකක සංයුතියක් තමයි මේ ඉන්ධන වල තියෙන්නේ. හරි. එතකොට මේක කොහොම ලියලා අපිට කියන්න පුළුවන් මේකෙන් කියන්නේ පෙට්‍රල් හරි ඩීසල් හරි. දහනය වෙනවා කියන්නේ මෙහා ප්‍රතික්‍රියා කරන්න ඕන ඔක්සිජන් එක්ක. නමුත් ඔක්සිජන් විතරක් වාහනේ එන්ජින් ඇතුළට එවනවද? ඔක්සිජන් විතරක් දෙවන්නේ ෆියුෂන් වාතයේ. නෑ. එළියේ තියෙන වායුගෝලයේ තියෙන වාතය තමයි එවන්නේ. වායුගෝලීය වාතය වැඩියෙන් තියෙන්නේ මොනවද? ඔක්සිජන්ද? වායුගෝලීය වාතය වැඩියෙන් තියෙන්නේ නයිට්‍රජන්. N2 තමයි තියෙන්නේ. ඒ නිසා මෙතෙන්ට වාතයේ විදිහට එනවා. N2 තියෙනවා, O2 තියෙනවා. නමුත් දහන ක්‍රියාවලියට වැදගත් වෙන්නේ කවුද? N2 නෙවෙයි. O2 ඔක්සිජන්. මේක වාතය කියලා කියනවා. හරි. ඔන්න ඉන්ධන දහන ක්‍රියාවලිය පටන් ගන්න ඕම. පෙට්‍රල් හරි ඩීසල් හරි ඔක්සිජන් එක ප්‍රතික්‍රියා කරනවා. ප්‍රතික්‍රියා කළා පරිපූර්ණ ඉන්ධන දහනයක් නම් හැදෙන්න ඕන මෙන්න මේවා. කාබන් ඩයොක්සයිඩ් හැදෙන්න ඕන. මේක අහිත කරයිද?
නෑ ඒවා අහිතකර නෑ. එහෙනම් ප්‍රාශ්වාස වාතයේ තියෙන අහිතකර වායුවක් වෙන්න බෑ. එහෙම අහිතකර නෑ. ඊළඟට ජල වාෂ්ප හැදෙනවා. H2O ගෑස් එක. හරි. මේ N2 ඒ විදිහටම තියෙනවා. මොකද දහන ක්‍රියාවලට යවවන නැහැ. ඔන්න ඕක තමයි පරිපූර්ණ ඉන්ධන දහනයක් කියන්නේ. ඉතින් මේකට අමතරව තව ශක්තිය හැදෙනවා. තාපය කියලා කියමු එතකොට හරි. තාපය. ඔය තාපයෙන් තමයි එන්ජිමේ උෂ්ණත්වය වැඩි වෙන්නේ. දකර ගඳ භ්‍රමණය වෙන්නේ. ඒ ඔක්කොම සෙල්ලම් ටික වෙන්නේ ඔන්න ඔය තාපයෙන්. හරි. ඔන්න පරිපූර්ණ ඉන්ධන දහන ක්‍රියාවලිය. මෙතන මේ වායු තුන හැරෙන්න වෙන වායුන් කියන විදිය නැහැ. මේක තමයි පරිපූර්ණ ඉන්ධන දහනයක් කියලා කියන්නේ. right? එහෙනම් මේක ලියන්න කරේ අපි අර්ධ දහනයක් ලියලා. ඔක පරිපූර්ණ දහනය. ඊළඟට ලියන්න අර්ධ දහනය. අර්ධ ඉන්ධන දහනය. එතකොට CX HY කියලා ලියනවා. අර්ධ දහනයේදී ගොඩක් දේවල් හැදෙනවා. වාතයමයි තියෙන්නේ N2O2. මේ ඔක්කොම ගෑස් වායු. මේවත් හැදෙනවා. මේවත් හැදෙනවා. CO2 H2O N2 හැදෙනවා. හරි. ඊට පස්සේ ඔන්න හැදෙනවා සෙට් එකක්. අහිතකර පළවෙනි එක කාබන් මොනොක්සයිඩ්. අහිතකරයි. ඊළඟට හැදෙනවා හයිඩ්‍රෝකාබන් HC. අහිතකරයි කළු පාටයි මෙයා. දුම කළු පාට වෙන්න ගොඩක් මෙන්න මෙයා තමයි හේතුව. ඊළඟට නයිට්‍රෝජන් වල හැදෙන ඔක්සයිඩ්. මම NOx කියලා ලියන හේතුව තමයි ඔය NOx කියලා කියන්නේ මේ අපිට තියෙනවා NO2 N2O N2O3 මෙන්න මේ වගේ වායුන් කිහිපයක් තියෙන මේ ඔක්කොම හැදෙන්නත් පුළුවන් එකක් හැදෙන්නත් පුළුවන්. හරි. ඒ නිසා තමයි මේ NOx කියලා මම ලිව්වේ. ඊළඟට අන්න තාපය හැදෙනවා. හරි. මීට අමතරව two stroke engine එක වගේ නම් තව SO2 වගේ වායුවක් SO2 ගෑස් එකක් හැදෙන්න පුළුවන්. මේ දුමේ තියෙන වායුව. හරි. ඔව් ආහාර විභාගයට ආහාර හිත තමයි කියලා දෙන්නේ. හරි. දැන් මේවා අවුලක් නැහැ. මේවා හිත කරයි. කළු පාටින් දාලා දෙන්නේ හිත කර ඒවා. මෙන්න අහිත කර තුන් දෙනා. තුන් දෙනා තමයි අහිත කර. මේවා අහිත කර තත්ත්වය මොකක්ද කියන එක මම කියන්න. පස්සේ. දැනට මෙන්න මේ කට්ටිය අහිත කරයි. ඒ නිසා තමයි ඔය වාහනේ ආදායම් බලපත්‍ර ගන්න ගියාම ඉල්ලනවා දුම් වාර්තාවක් අරන් එන්නේ කියලා. මේ කියනවනේ. දුම් වාර්තාව බලන්නේ මොනවද? කාබන් මොනොක්සයිඩ්, හයිඩ්‍රෝකාබන්, නයිට්‍රෝජන් මොනොක්සයිඩ්, සල්ෆර් ඩයොක්සයිඩ් මෙන්න මේ අහිතකර වායු සීමාව ඉක්මවලා කීයේද කියලා. ඔයගොල්ලෝගේ වාහනේ සීමාව ඉක්මවලා මේවා තිබ්බොත් එහෙම දුම් වාර්තාව ෆේල්. දුම් වාර්තාව ෆේල්. හරි. මොකද මේවා පරිසරයට මිනිසාට අහිත කරයි. හරි. එහෙනම් මෙන්න මේ
පරිපූර්ණ ඉන්ධන දහනය ගැටලුවක් නැහැ. අර්ධ ඉන්ධන දහනය සිද්ධ වෙනවා වාහනවල. මේවට හේතු තියෙනවා. හේතු අපි වෙනම කතා කරනවා. මොකද හේතු අපිට එක දවසෙන් ඉගෙන ගන්න බෑ. හේතුව ඉන්ධන පද්ධතිය දෝෂ නිසා මේවා ඇති වෙනවා ගොඩක්. ගොඩාක් නැති වෙන්නේ ඉන්ධන පද්ධතිය දෝෂ නිසා. දැන් අපි ඉන්ධන පද්ධතිය තාම කතා කරේ නැති නිසා ඒ දෝෂ ටික හරියටම කියන්න බෑ. දල වශයෙන් නිකන් අදහසක් දෙන්න පුළුවන්. හරි. ඊළඟට බලපාන එන්ජිමේ හීට් එක. එන්ජිමේ උෂ්ණත්වය ගොඩාක් ක්‍රියාකාරී උෂ්ණත්වය ගොඩාක් වැඩි වුණාම මෙන්න මේ අහිතකර වායු ටික නිපද වෙනවා. හරි. මේක කාබන් මොනොක්සයිඩ්. කියවන විදිය දන්නවද? ඒවත් ලියාගෙන දන්නේ නැත්නම් මේව නම් මම හිතන්නේ දන්නවනේ. මේක කාබන් මොනොක්සයිඩ් කියලා කියන්නේ. ඩයොක්සයිඩ් නෙවෙයි. CO කාබන් මොනොක්සයිඩ්. HC කියන්නේ හයිඩ්‍රෝකාබන්. මේක නයිට්‍රජන් වල ඔක්සයිඩ්. ඔක්සයිඩ්. N වල ඔක්සයිඩ් කියලා කියන්නේ නයිට්‍රජන් ඔක්සයිඩ්. නයිට්‍රජන් වල ඔක්සයිඩ්. ඒක කිහිපයක් තියෙනවා. නයිට්‍රජන් වල ඔක්සයිඩ්. හරි. මේවා කියවන විදිය එහෙම ඕනේ නැහැ. මේ NO2 කියන්නේ නයිට්‍රජන් ඩයොක්සයිඩ්. මේ N2O3 කියන්නේ නයිට්‍රස් ඔක්සයිඩ්. N2O කියන්නේ නයිට්‍රික් ඔක්සයිඩ්. ඔහොම එක එක නම් තියෙනවා. ඒව ඕන වෙන්නේ නැහැ ඔයගොල්ලන්ට. ඒව වැදගත් නැහැ. NOx කියලා මතක තියාගත්තත් මේක ඇති. හරි. NOx කියලා මතක තියාගත්තත් ඇති. හැබැයි මේව මතක තියෙන්න ඕන. right. එහෙනම් මෙන්න පරිපූර්ණ ඉන්ධන දහනය අර්ධ ඉන්ධන දහනය කියන එක ලියලා මේ ටික ලියා ගන්න මේ ප්‍රතික්‍රියා මුලින්ම. දැන් අපිට මේ පරිපූර්ණ ඉන්ධන දහනයක් සිද්ධ වෙන එක ගැටලුවක් නෑ. අපිට ගොඩක් ගැටලුව තියෙන්නේ මෙන්න මේ අර්ධ ඉන්ධන දහනය සිදුවීම. මොකද අර්ධ ඉන්ධන දහනය සිදුවීමත් එක්ක තමයි මෙන්න මේ අහිතකරන වායුන් තුන මේ තුන් දෙනා තමයි ප්‍රධානම. අමතරව සල්ෆර් ඩයොක්සයිඩ් තියෙන්න පුළුවන්. හරි. ඒක අනිවාර්ය නෑ. හැබැයි මෙන්න මේ තුන් දෙනා අනිවාර්යයෙන්ම හැදෙනවා. විශාල වශයෙන් හැදෙනවා. එතකොට කාබන් මොනොක්සයිඩ් වල පරිසරයටත් අහිත කරයි මිනිසුන්ටත් අහිත කරයි. මොකද කාබන් මොනොක්සයිඩ් වාතය වායුව ආශ්වාස කරාම හරි මේක ලේ වලට එකතු වෙනවා. ඒතකොට ලේ වලට එකතු වුණාම අර මිනිසාගේ අර ශරීරය තුල සිදුවෙන ක්‍රියාවලිය විශේෂයෙන්ම මොළයට ගමන් කරාම එහෙම ඔළුවේ කැක්කුම වගේ දේවල් වමනය ඒ වගේ දේවල් වෙනවා. මේ වායුවේ විශේෂ ශක්තියක් තියෙනවා. කාබන් මොනොක්සයිඩ් එකේ වායුව ආග්‍රහණය කරලා වමනය කරවන්න පුළුවන්. මේ වායුව ආග්‍රහණය කරාම වමනය කරවන්න පුළුවන්. දැන් වොමිටඩ් ගෑස් එකක් කියලා වමනයකාරක වායුවක්. මේකේ ගඳ අර CTV බස් වල පරණ CTV බස් වල එහෙම යනකොට ඔය එන නිකන් කරගඳ වගේ එන්නේ මෙන්න මේ ඔලු කැක්කුම හැදෙන වමනේට එන වගේ එන වායුවක් තමයි මේ කාබන් මොනොක්සයිඩ්. හරි. ඒක නිසා මිනිස් සිරුරට අනිවාර්යෙන් අහිත කරයි. ඊළඟට මෙයාව එළියේ ජලයත් එක්ක එකතු වුණාම අර කාබොක්සිලේට් කියන ඇසිඩ් එක අරගෙන කියන අම්ල වැසි වලට මෙයා දායක වෙනවා. අම්ල වැසි වලට කාබන් ඩයොක්සයිඩ් ටිකක් දායක වෙනවා. හැබැයි මේ දෙන්නම දායක වෙනවා. ලොකු දායකත්වයක් නැහැ. ඒ කියන්නේ මේ අම්ල ගොඩක් සැර නැහැ. හයිඩ්‍රෝකාබන් වල තමයි හේතු වෙන්නේ කළු පාට දුමාරය. කළු දුම. මේ HC ගෑස් එකේ වර්ණය කළු පාටට පුරුයි. නිසා කළු පැහැ දුමාරයක් ඇති වෙන්න හේතු වෙනවා හයිඩ්‍රෝකාබන්. නයිට්‍රෝජන් වල ඔක්සයිඩ් මෙන්න මේවා ගෙඩි පිටින්ම අම්ල වැසි හදන්න දායක වෙනවා. මොකද මේවා වැලි ජලයත් එක්ක එකතු වුණාම එතන ඇසිඩ් එකක් හැදෙනවා. නයිට්‍රික් අම්ලය හැදෙනවා. නයිට්‍රික් අම්ලය කියනවා නයිට්‍රස් අම්ලය කියලා කියනවා. ඔයගොල්ලෝ විද්‍යාව ඉගෙන ගන්නකොට පොඩි කාලේ හරියට නයිට්‍රික් අම්ලය කියන්නේ ප්‍රබල අම්ලයක්. ඊට පස්සේ මේ අම්ල වැස්සක් විදිහට මේවා පාෂාණ වලට පතිත වුණාම
මොකද වෙන්නේ? ඒ පාෂාණ දිය වෙලා හරි ඒවා ගිහිල්ලා ජලයේ සම්පත් වෙනවා. ලිං වල ඊට පස්සේ ඒවා තියෙන ජලය තමයි අපි පානය කරන්නේ. ඒවා මිනිස්සුන්ට අහිත කරයි. ඒ නිසා මේ වායු තුනම පරිසරයට වගේම මිනිසාටත් අහිත කරයි. විශේෂයෙන්ම මිනිසාට ඍජුවම අහිත කර වායුවක් තමයි කාබන් මොනොක්සයිඩ් කියලා කියන්නේ. ඒ නිසා ගොඩක් අයගේ දුම් වාර්තා ෆේල් වෙන්නේ කාබන් මොනොක්සයිඩ් හින්දා. හයිඩ්‍රෝකාබන් වලටත් වඩා සමහර අය කියන දුම එච්චර කළු පාට නැහැ. ඒ වුණාට දුම් වාර්තාව ෆේල්නේ. මෙන්න කාබන් මොනොක්සයිඩ් වැඩි වෙලා. හරි? දුම් වාර්තාව ෆේල් වෙනවා කාබන් මොනොක්සයිඩ් ප්‍රතිශතය වැඩි වුණාම. ඒ නිසා මෙන්න මේ වායු තුන් දෙනා මේ තුන් දෙනා අනිවාර්යයෙන්ම පාඩම් කරගන්න මතක තියාගන්න විශේෂයෙන්ම මේ තුන් දෙනා මේ තුන් කට්ටුව ගැන කාබන් මොනොක්සයිඩ් හයිඩ්‍රෝකාබන් නයිට්‍රජන් ඔක්සයිඩ් මෙන්න මේ තුන් දෙනා එක්කෝ නිපද වෙන එක අවම කරන්න ඕන එක්කෝ මේවා හැදුනා එළියට යන එක අවම කරන්න ඕන ඕක තමයි අපිට කරන්න පුළුවන් හැදෙන එක අවම කරන්න පුළුවන් ඒකට ඉන්ධන අර්ධ දහනය වෙන එක වළක්වන්න ඕන. හැදුනට පස්සේ එළියට මේ විදිහට යන්නේ නැතුව කාබන් මොනොක්සයිඩ් කාබන් ඩයොක්සයිඩ් කියලා යවන්න පුළුවන්. හයිඩ්‍රෝකාබන් ජල වාෂ්පය කාබන් ඩයොක්සයිඩ් කියලා යවන්න පුළුවන්. නයිට්‍රජන් වල ඔක්සයිඩ් නයිට්‍රජන් බවට පරිවර්තනය කරලා යවන්න පුළුවන්. ඒකෝද ඒව අහිත කර නැහැ පරිසරයට. ඒ හින්දා අපිට කරන්න පුළුවන් මේක හිතකර වායු බවට පරිවර්තනය කරලා එළියට යවන්න පුළුවන්. ඒ වගේම මේවා නිපද වෙන කවම කරන්න පුළුවන්. හරි. මෙන්න මේ වායුවේ නිපද වෙන්න බලපාන ප්‍රධාන කාරණේ අර්ධ ඉන්ධන දහනය. මේ අර්ධ ඉන්ධන දහනය වෙන්න ප්‍රධානම හේතුව තමයි අංක 1 හේතුව එන්ජිමේ උෂ්ණත්වය. එන්ජිමේ උෂ්ණත්වය නැත්නම් එන්ජිමේ හීට් එක. එන්ජිමේ උෂ්ණත්වය වැඩි වෙනකොට මෙන්න මේ තුන් දෙනා බස ගාලා හැදෙනවා. මේ තුන් දෙනා වෙනොත් කාබන් මොනොක්සයිඩ් සහ හයිඩ්‍රෝකාබන් තමයි ගොඩක් වෙන්නේ. මෙන්න මේ වායු සෙට් එක හැදෙනවා. එන්ජිමේ උෂ්ණත්වය වැඩි වුණා. එහෙනම් අපි කරන්න ඕන එන්ජිමේ හීට් එක අඩු කරගන්න මොකක් හරි ක්‍රමයක් හදා ගන්න. මෙහෙමයි. මේ හීට් එක ඉන්ධන දහනය ඇති වුණාට පස්සේ ඇති වෙන හීට් එක නෙවෙයි මම මේ කියන්නේ. ඉන්ධන දහනය වුණාට පස්සේ කොහොමත් ඇති වෙනවනේ තාපයෙන් ඉඳන්. මේ ඉන්ධන දහනය වෙන වෙලාවේ දහනය වෙන මොහොතේ දහනය වුණාට පස්සේ නෙවෙයි දහනය වෙන මොහොතේදී හීට් එක වැඩි වෙලා තිබ්බොත් තමයි මේ වායු ටික හැදෙන්නේ. හරි. ඒකට මොකද කරන්නේ? හරි. පළවෙනිම වැඩේ තමයි මේ වායු නිපද වෙන එක අඩු කරන එක. ඒ කියන්නේ එන්ජිමේ හීට් එක අඩු කර ගන්න වැඩි. බලමු මේක කොහොමද කරන්නේ කියලා. හරි. ඒකට වෙනම ක්‍රමවේදයක් අපි භාවිත කරමු යොදා ගන්න. හරි. වෙනම ක්‍රමවේදයක් යොදා ගන්න. අපි ඉස්සෙල්ලා මේකේ විස්තරය පොඩ්ඩක් ලියා ගමු. කියන්න. යන ඉහත ඉන්ධන දහන ප්‍රතික්‍රියාවන් අනුව ඉහත ඉන්ධන දහන ප්‍රතික්‍රියාවන් අනුව ඉහත ඉන්ධන දහන ප්‍රතික්‍රියාවන් අනුව නිපද වෙන අහිතකර වායු නිපද වෙන අහිතකර වායු නිපද වෙන අහිතකර වායුව නිපද වෙන අහිතකර වායුව තරහ නැතුව ලියන්න කාබන් මොනොක්සයිඩ් හයිඩ්‍රෝකාබන් NOx තරහ නැතුව අහිතකර වායුව කාබන් මොනොක්සයිඩ් හයිඩ්‍රෝකාබන් NOx
නිපදවීම අවම කිරීම හෝ නිපදවීම අවම කිරීම හෝ නිපදවීම අවම කිරීම හෝ හිතකර වායුන් බවට පත්කර පරිසරයට මුදා හැරීම. හිතකර වායුන් බවට පත්කර පරිසරයට මුදා හැරීම. නිපදවීම අවම කිරීම හෝ හිතකර වායුන් බවට පත්කර පරිසරයට මුදා හැරීම සිදු කළ යුතුය. 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 එසේ නොමැති විට මෙම වායූන් පරිසරයට මුදා හැරීමෙන් එසේ නොමැති විට මෙම වායූන් පරිසරයට මුදා හැරීමෙන් මොකද වෙන්නේ? පුජ්‍යලයින්ට සහ පරිසරයට හානිදායක තත්ත්වයන් නැති වේ. පුජ්‍යලයින්ට සහ පරිසරයට හානිදායක තත්ත්වයන් නැති වේ. එමෙන්ම වාහනවල දුම් වාර්තා අසමත් වීමද සිදුවේ. වාහනවල දුම් වාර්තා අසමත් වීමද සිදුවේ. හරි. දැන් ඉස්සෙල්ලාම කරපු උත්සාහය තමයි මේ වායූන් නිපදවෙන එක අවම කරන්න ගන්න උත්සාහය. මොකද ගොඩක්ම මේ වායු නිපද වෙන්න හේතු වෙන්නේ ඩීසල් එන්ජින් වල තමයි මේ වායු ගොඩාක්ම නිපද වෙන්නේ. හරි. එනිසා මෙන්න මේ වායු නිපද වෙන එක අඩු කරන්න නම් එන්ජිමේ හීට් එක අඩු කරගන්න අවශ්‍යයි. ඒකට කරේ මේ එන්ජිමේ දහන කුටීරයට චූෂණ වාතය ඇතුළු කරනකොට මේ චූෂණ වාතයත් එක්ක එකතු කරා වැඩි තාපධාරිතාවයක් තියෙන වායුවක්. මේකට එකතු කරා. ඒ කියන්නේ ඉන්ධන දහනය වෙන්නකොට දහනය වෙන චූෂණ වාතය ඇතුළට එනවනේ. ඉන්ධන වාත මිශ්‍රණය හරිය නැත්නම් වාතය ඩීසල් එන්ජින් වල වාතය හරිය ඇතුළට එනකොට
හරි. තාපධාරිතාවයේ වැඩි වායුවක්. උදාහරණයක් විදිහට මම කියනවා හීලියම් වායුව එකතු කරන්න පුළුවන් තාපධාරිතාවය වැඩි. මේ වායුව එකතු කරාම මෙයා මොකද කරන්නේ? තාපධාරිතාවය වැඩි වායුවෙන් කරන්නේ එන්ජිමේ නිපදවන තාපයෙන් කොටසක් මෙයා අවශෝෂණය කරගන්නවා. එයා අවශෝෂණය කරගත්තම එයාගේ උෂ්ණත්වය ගොඩක් වැඩි වෙන්නේ නැහැ. වෙන කට්ටිය අවශෝෂණය කරගත්තොත් එහෙම ඒගොල්ලන්ගේ උෂ්ණත්වය ගොඩාක් වැඩි වෙනවා. මෙයා ඇවිල්ලා තාපධාරිතාවය වැඩි කෙනෙක්ගේ තේරුම අදහස මෙයාට පුළුවන් මේ තාපය අවශෝෂණය කරගන්න. දැන් එන්ජිමේ හීට් එක ගොඩාක් වැඩි වෙන්නේ නැහැ. ඒ හීට් එකෙන් කොටසක් මෙන්න මේ වායුව අවශෝෂණය කරගන්න. එතකොට එන්ජිමේ උෂ්ණත්වය ගොඩාක් ඉහළ යන්නේ නැහැ. එතකොට මෙන්න මේ තුන් කට්ටුව හැදෙන්නේ නැහැ. හැදෙන එක අවුල් වෙනවා. දැන් ප්‍රශ්නේ තියෙන්නේ ඉස්සර මේකට යොදාගත්ත හීලියම් වායුව. හැබැයි හීලියම් වායුව ප්‍රායෝගිකව භාවිතා කරන්න අපහසුයි. මොකද හීලියම් වායුව හදන්න බෑ. හීලියම් කියන්නේ නිෂ්ක්‍රීය වායුවක්. එයා මේ හොයාගන්න ටිකක් අමාරුයි. නිෂ්පාදනය කරන්න අපහසුයි. හැබැයි පස්සේ බලද්දී අපේ කාබන් ඩයොක්සයිඩ් වායුව මෙන්න මේ කාබන් ඩයොක්සයිඩ් වායුවට තියෙනවා හීලියම් වලට වගේම හොඳ තාපධාරිතාවය. හොයාගන්නත් අමාරු නෑ. හරි. කාබන් ඩයොක්සයිඩ් මෙන්න මේකට එකතු කරා හීලියම් වෙනකොට. අන්න වැඩේ නියමයි. කාබන් ඩයොක්සයිඩ් අමුතුවෙන් හොයන්න දෙයක් නෑ. එන්ජිමේ පිටාර වායුවේ මෙන්න මේ කාබන් ඩයොක්සයිඩ් පිට වෙනවා. එන්ජිමේ පිටාර වායුවේ පිට වෙන කාබන් ඩයොක්සයිඩ් වායුව මොකක් හරි ගේමක් ගහලා ආයි මේකට ඇතුළට දුන්නා නම් අමුතුවෙන් කාබන් ඩයොක්සයිඩ් වායුව වෙන කොහෙවත් හොයන්න ඕන නෑ. පිටාර වායුවේ තියෙනවා. ඒ නිසා මොකද කරේ? පිටාර වායුවෙන් කොටසක් උෂ්ණත්වය අඩු කරලා මොකද ඒකේ ගොඩක් තියෙන කාබන් ඩයොක්සයිඩ් නැවත එකතු කරා පාලනයක් සහිතව නිකම්ම දාන්න පාලනයක් සහිතව නැවත එකතු කරනවා එන්ජිමේ දහන කුටීරේ. එතකොට කාබන් ඩයොක්සයිඩ් මොකද කරන්නේ? ඒක ඇතුලේ තියෙන අර තාපය එයා අවශෝෂණය කරගන්න. එතකොට එන්ජිමේ හීට් එක අඩු වෙනවා. එන්ජිමේ හීට් එක අඩු වෙනකොට මේගොල්ලන්ට හැදෙන්න තියෙන ඉඩකඩ අඩු වෙනවා. මොකද මේ තුන් දෙනා හැදෙන්නේ නැහැ. එන්ජිමේ හීට් එක වැඩි වෙනකොට. එහෙනම් අපි එන්ජිමේ හීට් එක අඩු කරලා මේ තුන් දෙනා හැදෙන එක අවම කරා. හරි. ආයෙ අහන්න මොකද කරන්නේ? මේ කට්ටිය නිපද වෙන්න හේතුව තමයි එන්ජිමේ හීට් එක වැඩි එක. ඒ නිසා අපි එන්ජිමේ ඇතුළට ශෝෂණ වාතය ලබා දෙනකොට වැඩි තාපධාරිතාවයක් තියෙන කාබන් ඩයොක්සයිඩ් වායුව ලබා දෙන්න තීරණය කරා. එතකොට කාබන් ඩයොක්සයිඩ් වලින් කරන්නේ මේ එන්ජිමේ නිපදවන තාපයෙන් වැඩි කොටසක් අවශෝෂණය කරගත්තම එන්ජිමේ හීට් එක ගොඩක් පහළ යනවා. පහළ කියන ක්‍රියා ගොඩාක් යන ක්‍රියාකාරී අගයකට වෙනවා. එතකොට මෙන්න මේ කට්ටිය නිපද වෙන එක අඩු වෙනවා. එතකොට මේ කාබන් ඩයොක්සයිඩ් එක කොහෙන්ද ගත්තේ? පිටාර වායුවේ තියෙනවා කාබන් ඩයොක්සයිඩ්. ආයි කොහෙන්වත් ගන්න ඕනේ නැහැ. එහෙනම් පිටාර වායුවේ කොටසක් මේකට ආයි අතුල් කරනවා. ඔන්න ඔය ක්‍රමයට අපි කියනවා පිටාර වායු සංසරණ ක්‍රමය. එහෙම නැත්නම් EGR ක්‍රමය කියලා. EGR ක්‍රමය කියලා. හරි. දැන් අපි බලමු මොකද්ද EGR ක්‍රමය කියන්නේ කියලා අපි විස්තරේ ලියාගමු. right. එහෙනම් මාතෘකාව ලියන්න. පිටාර වායු සංසරණ ක්‍රමය. පිටාර වායු සංසරණ ක්‍රමය. මාතෘකාව පිටාර වායු සංසරණ ක්‍රමය. පිටාර වායු සංසරණ ක්‍රමය. හරි.
මේකට කියන exhaust gas පිටාර වායුනේ recirculation කෙටියෙන් කියන EGR කියලා EGR මේකත් භාවිත වෙන ගොඩක් diesel engine වල. හරි අපි ඉස්සෙල්ලා අර විස්තරේ ලියාගමු. ලියන්නේ මේ. ලියන්න. ඉන්ධන අර්ධ දහනයේදී නිපදවන කවුද? කාබන් මොනොක්සයිඩ්, හයිඩ්‍රෝකාබන්, නයිට්‍රජනල් ඔක්සයිඩ් NOx. අර්ධ දහනයේදී නිපදවන කාබන් මොනොක්සයිඩ්, හයිඩ්‍රෝකාබන්, නයිට්‍රජනල් ඔක්සයිඩ්. වැඩි වශයෙන් නිපදවීම සඳහා හේතුව වන්නේ 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 එන්ජිමේ ක්‍රියාකාරී උෂ්ණත්වය ඉහළ යාමයි. එන්ජිමේ ක්‍රියාකාරී උෂ්ණත්වය ඉහළ යාමයි. එන්ජිමේ ක්‍රියාකාරී උෂ්ණත්වය ඉහළ යාමයි. කියන්නේ හීට් එක වැඩි වුණා. එන්ජිමේ ක්‍රියාකාරී උෂ්ණත්වය ඉහළ යාමයි. එන්ජිමේ ක්‍රියාකාරී උෂ්ණත්වය ඉහළ යාමයි. මෙය අවම කිරීම සඳහා එන්ජිම තුළට වැඩි තාපධාරිතාවයක් සහිත වායුවක් වන හීලියම් වායුව He හීලියම් වායුව භාවිතා කරන ලදී. හීලියම් වායුව භාවිතා කරන ලදී. හීලියම් වායුව භාවිතා කරන ලදී. නමුත් හීලියම් වායුව භාවිතයේ පවතින ප්‍රායෝගික අපහසුතාවය නිසා හීලියම් වායුව භාවිතයේ පවතින ප්‍රායෝගික අපහසුතාවය නිසා
ප්‍රායෝගික අපහසුතාවය නිසා ඒ වෙනුවට පහසුවෙන් සපයාගත හැකි පහසුවෙන් සපයාගත හැකි පහසුවෙන් සපයාගත හැකි පිටාර වාතයේ අඩංගු පිටාර වාතයේ අඩංගු පිටාර වාතයේ අඩංගු පිටාර වාතයේ අඩංගු කාබන් ඩයොක්සයිඩ් වායුව කාබන් ඩයොක්සයිඩ් වායුව කාබන් ඩයොක්සයිඩ් වායුව කාබන් ඩයොක්සයිඩ් වායුව භාවිතා කිරීමට හැකි විය භාවිතා කිරීමට හැකි විය භාවිතා කිරීමට හැකි විය මෙලෙස පිටාර වායුවෙන් කොටසක් එන්ජිම වෙත ලබා දීම නිසා එහි ඇති කාබන් ඩයොක්සයිඩ් වායුව මගින් එහි ඇති කාබන් ඩයොක්සයිඩ් වායුව මගින් එහි ඇති කාබන් ඩයොක්සයිඩ් වායුව මගින් කාබන් ඩයොක්සයිඩ් වායුව මගින් එන්ජිම තුළ තාපයෙන් කොටසක් අවශෝෂණය කරගන්නා නිසා එන්ජිම තුළ තාපයෙන් කොටසක් අවශෝෂණය කරගන්නා නිසා එන්ජිමේ උෂ්ණත්වය ඉහළ උෂ්ණත්වයකට ළඟාවීම සිදු නොවේ. 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 එවිට ඉහත අහිතකර වායුන් නිපදවීම අවම වේ. එවිට ඉහත අහිතකර වායුන් නිපදවීම අවම වේ. අවම වේ. අවම වේ. අවම වේ.
ඉහත අහිතකර වායුන් නිපදවීම අවම වේ. මෙම ක්‍රියාවලිය පිටාර වායු සංසරණ ක්‍රමය ලෙස හඳුන්වයි. පිටාර වායු සංසරණ ක්‍රමය වරහන් ඇතුළේ යන්නේ EGR කියන එක. පිටාර වායු සංසරණ ක්‍රමය EGR ලෙස හඳුන්වයි. මොකද ඔබ ගොඩාක් ප්‍රසිද්ධ EGR කියන වචනේ කිව්වම. EGR ක්‍රමය කියලා කියන්නේ EGR සිස්ටම් එක. EGR සිස්ටම් එක කියලා කියන්නේ ඕක. හරි. මොකද්ද කරන්නේ? පිටාර වායුවේ කොටසක් නැවත ලබා දෙනවා. චූෂණ වායුවට. හරි. පිටාර වායුවේ කොටසක් නැවත ලබා දෙනවා එන්ජිමට. පිටාර වායු සංසරණ ක්‍රමයෙන්. ඒ ලබා දෙන්නේ ඒක ඇතුලේ තියෙන කාබන් ඩයොක්සයිඩ් එක හින්දා. හරි. අපි බලමු කොහොමද මේක ලබා දෙන්නේ කියලා මේ පද්ධතිය. හරි. දැන් මේ අදින්න යන්නේ EGR සිස්ටම් එක. මේක ටර්බෝ එකත් එක්ක පටල ගන්න එහෙම එපා. ඒ නිසා මම ටර්බෝ එකත් එක්කම මේක අදිනවා. එකම සටහනේ මම කලින් අවස්ථාවලදී මේක දීලා තියෙන්නේ ටර්බෝ සිස්ටම් එක නැතුව නමුත් මම ටර්බෝ එකක් තියෙද්දිම මේක අදින්නම්. එතකොට ටර්බෝ එකෙන් මේක වෙන් කර ගන්න ලේසි. නැත්නම් ඔයගොල්ලෝ ටර්බෝ එකත් එක්ක පටල ගන්න. දැන් තියෙනවා එන්ජිම මෙහෙම. සිස්ටම් එක හරි. මේ පැත්තේ පිටාර වාතය තියෙනවා. හරි. මේ පිටාර වායුව සම්බන්ධ වෙනකොට අපි කරන්නේ මෙන්න මේ පිටාර වායුවෙන් එක මාර්ගයක් කොටසක් ඔක්කොම නෙවෙයි. හරි. මේ ටික යන ටර්බෝ එකට වෙන්න පුළුවන්. කොටසක් අරගෙන හරි. මේක සම්බන්ධ කරනවා මේකේ උෂ්ණත්වය අඩු කරන්න ඕනේ හින්දා ඉස්සෙල්ලාම කරන්නේ මෙයාගේ උෂ්ණත්වය හීට් එක පොඩ්ඩක් අඩු කරනවා. හරි. හීට් එක පොඩ්ඩක් අඩු කරනවා. හීට් එක අඩු කරලා ඒකට හීට් එක අඩු කරන්න අපිට ඉන්ටර්කූලර් එකක් තව දාන්න වෙනවා මෙතෙන්ට. මේ ටර්බෝ එක නෙවෙයි. වෙන ඉන්ටර්කූලර් එකක් දාලා දැන් හීට් එක අඩු කරලා තියෙන්නේ. ඊළඟට මෙන්න මෙතන තියෙන වෑල් එකක්. හරි. දැන් මේ පිටාර වායුව ටිකක් මෙහෙම යනවා. මේක යන්නේ ටර්බෝ එකට වෙන්න පුළුවන්. ටර්බයින් එකට තමයි මේ ටික යන්නේ. ඒ නිසා පිටාර වායුවම එළියට යනවා. කොටසක් මෙතනින් යනවා, ඊටු ටික යනවා ටර්බයින් එකට. ටර්බෝ එකට. ටිකක් මෙතනින් ඇවිල්ලා කූල් කරලා මෙන්න මෙතන තියෙන වෑල් එකේ මේ ටික ගන්නවා චූෂණ වාතයේ පැත්තට. මෙන්න මේ වෑල් එකට අපි කියනවා EGR වෑල් එක කියලා. නැත්නම් EGR කපාතය. මේක EGR කූලර් එක නැත්නම් EGR සිසිලකය. ඉන්ටර්කූලර් එකම නෙවෙයි අර. මොකද නැත්නම් මෙතන මේකේ හීට් එක ගොඩක් වැඩි නේ චූෂණ වාතයේ. එතකොට ඕනකට වඩා වැඩි වෙන්න පුළුවන් හීට් එක. හරි. හීට් එක තව වැඩි වෙන්න පුළුවන්. ඒ නිසා මෙතනින් හීට් එක අඩු කරලා EGR වෑල් එකෙන් මෙතනින් එන වාත ප්‍රමාණය පාලනය කරනවා.
දැන් මෙතනින් එන්නේ මේ තරම් රත් වෙච්ච වාතයක් නෙවෙයි. EGR value එකෙන් මේක මෙතනට එකතු වෙනවා. දැන් මේක දූෂණ කපාටනේ මේ පැත්ත. මේ පැත්තෙන් සාමාන්‍ය විදිහට දූෂණ වාතය එනවා අතුලට. ටර්බෝ සිස්ටම් එකෙන් හරි. ඒක මේ පද්ධති දෙක වෙනම සම්බන්ධයි. හරි. ඒක ඕනේ නැහැ මෙතෙන්ට. මෙතෙන්ට ඕන නම් ටර්බෝ චාර්ජර් එක දාලා බ්ලෝවර් එක දාලා මෙතන ඉන්ටර්කූලර් එක දාලා මේ පද්ධතිය වෙනම අදින්න පුළුවන්. හරි. ඒක ඕනේ නැහැ. දැන් මේක වෙනමයි. දැන් මේ දෙන්න මෙතෙන්දී එකතු වෙනවා. දැන් දූෂණ වාතයත් එක්ක මේ පිටාර වායුව එකතු වෙනවා. පිටාර වායුවේ ඉන්න කවුද? කාබන් ඩයොක්සයිඩ්. දැන් පිටාර වායුවේ ඉන්න කාබන් ඩයොක්සයිඩ් එකත් ඇතුලේ තියෙනවා CO2. දැන් වෙන්නේ ඉන්ධන දහනයේදී. හරි. ඉන්ධන දහනයේදී මොකද වෙන්නේ? අධික තාපයක් ඇති වෙනවා. ඒ තාපය ඩක් ගාලා අවශෝෂණය කරගන්න කාබන් ඩයොක්සයිඩ්. දැන් ආයේ එන්ජිමේ උෂ්ණත්වය ආයේ යම් ප්‍රමාණයකට අඩු වෙනවා. අඩු වුණ ගමන් අර අහිතකර වායුවේ නිපද වෙන එක වලක් වෙනවා. හරි. මේක දූෂණ වායුව. මෙතනින් එහාට යන්නේ කාබන් ඩයොක්සයිඩ් මිශ්‍ර දූෂණ වායුව. මෙන්න මේ වෑල් එකෙන් තමයි මේ නිපද මෙතනින් තල්ලු කරන පිටාර වාත ප්‍රමාණය තීරණය කරන්නේ. අවශ්‍ය ප්‍රමාණයට විතරයි ඇදලා ගන්න ඉතුරු ටික මේ පැත්තට යවනවා. මෙතනින් ගිහිල්ලා මේ පද්ධතිය වෙනම ටර්බෝ සිස්ටම් එකට සම්බන්ධ වෙලා අර කලින් ඇඳපු සටහන මේක අඳින්න පුළුවන් වුණා. මේ විදිහට එයි. හරි. ඔන්න ඔච්චරයි. පිටාර වායු සංසරණ ක්‍රමේ තියෙන්නේ. හරි. ඔය ටික තමයි තියෙන්නේ. ඒ විභාගයට අහනවද නැද්ද? විභාගයට අහනවා. හරි. එහෙනම් ටියුෂන් අපි මොකද කරේ? කාබන් ඩයොක්සයිඩ් වායුව ගන්න තැන අපි බැලුවා පිටාර වායුවේ තියෙනවා. ඉතින් පිටාර වායුවේ කොටසක් සිසිල් කරලා EGR වෑල් එක හරහා ටියුෂන් වායුවත් එක්ක මිශ්‍ර කරනවා මෙතන. මිශ්‍ර කරලා යතුලට දෙන්නේ. හරි. මිශ්‍ර කරලා යතුලට දුන්නාම මොකද වෙන්නේ? මිශ්‍ර කරලා යතුලට දුන්නාම කාබන් ඩයොක්සයිඩ් තියෙන නිසා දහන කුටීරේ අර ඉන්ධන දහනයෙන් නිපද වෙන තාපයේ කොටසක් කාබන් ඩයොක්සයිඩ් වලින් අවශෝෂණය කර ගන්නවා. ඒතර ඒ තාපයේ කොටසක් කාබන් ඩයොක්සයිඩ් අවශෝෂණය කරගත්තම එන්ජිමේ හීට් එක අඩු වෙනවා. ඒ හීට් එක අඩු වුණාම අර අහිතකර වායු නිපද වෙන එක වළකිනවා. ඔක තමයි සරලවම කාර්යය. හරි. ඔයගොල්ලන්ට මේකේ හරි මෙන්න මේ පද්ධතිය අර බ්ලෝවර් එකේ ඉඳලා ඉන්නේ කුඹුවේ ඉඳලා ඉන්නේ ටර්බෝ සිස්ටම් එකේ. මේ ටික යන්නේ ටර්බයින් එකට. ඒක ඕනනම් පොඩ්ඩක් මේකේ නෝට් කරගන්න, ලකුණු කරගන්න. ඒකත් මම WhatsApp group එකට දාන්නම්. බලන්න. මොකද දැන් මෙන්න මේ සිස්ටම් එකේ තියෙන දේ තමයි නිපද වීම අවම කරන්න පුළුවන්. හරි. හැබැයි නිපද නොවී ඉන්නත් බෑ. ඊළඟට මේ සිස්ටම් එක ඩීසල් එන්ජින් වලට හරි ගියාට පෙට්‍රල් වලට එච්චර සාර්ථක වෙන්නේ නැහැ. පෙට්‍රල් වාහන වලට. ඒ නිසා ඒ වගේ තැන්වලදී අපි කරන්නේ නිපද වෙන එක අඩු කරන්නේ නැහැ. නිපද වෙන්න දෙනවා. නිපද වුණාම නිපද වුණාට පස්සේ එළියට යනකොට ඒ වායු තුන් දෙනා කවුද? කාබන් මොනොක්සයිඩ්, නයිට්‍රෝකාබන්, නයිට්‍රජන් ඔක්සයිඩ්. මෙන්න මේ කට්ටිය හිතකර වායුන් බවට පත් කරලා එළියට මුදා හරිනවා. හිතකර වායුන් බවට පත් කරලා මුදා හරිනවා. අන්න එතකොට ඒකෙන් අපිට පරිසරයට මේ වායු එකතු වීම වළක්වන්න පුළුවන්. ඒ වගේම දුම් වාර්තාව පේන්න වෙන්නේ නැහැ. මොකද දුම් වාර්තාව බලද්දි සයිලන්සර් එකෙන් එළියට එන දුම තමයි බලන්නේ. හරි. එහෙනම් සයිලන්සරෙන් එළියට යන කලින් මේ වායු විපද වෙන වායු හිතකර වායුන් බවට පත් කරලා එළියට පිට කරා නම් හරි. ඔන්න ඕකට අපි භාවිත කරනවා උත්ප්‍රේරක වර්ගයක්. අපි ඔය ක්‍රමවේදයට කියනවා
උත්ප්‍රේරක පරිවර්තක ක්‍රමය කියලා. උත්ප්‍රේරක පරිවර්තන ක්‍රමය කියලා. ඒකෙදි කරන්නේ මේ වායුන් නිපද වෙන එක නිපද වෙන්න දීලා නිපද වුණාට පස්සේ එළියට යවනවා හිතකර වායු බවට පත් කරනවා. හරි. එහෙනම් ලියන්න මාතෘකාව. උත්ප්‍රේරක පරිවර්තන ක්‍රම. උත්ප්‍රේරක පරිවර්තන ක්‍රමය. උත්ප්‍රේරක පරිවර්තක මේවට කියන කැටලිටික් කන්වර්ටර්ස් කියලා. උත්ප්‍රේරක පරිවර්තක වලට කියන්නේ කැටලිටික්. catalytic converter. उत्प्रेरक परिवर्तक. catalytic converter. එහෙනම් මොකක්ද උත්ප්‍රේරක පරිවර්තක වලදී කරන්නේ? හරි. අර නිපද වෙන වායුන් ටික හිතකර වායුන් බවට පරිවර්තනය කරලා එළියට යවන එක කරන්නේ. දැන් අපි දන්නවා අර පිටාර වායුව ගිහිල්ලා එළියට යන්නේ කොහෙන්ද? සයිලන්සර් එකෙන් තමයි එළියට යන්නේ. අපි කරන්නේ මේ පිටාර වායුව මේ සයිලන්සර් එකට එන්න කලින් කොහොම හරි මේ වායු සෙට් එක මෙන්න මේ උත්ප්‍රේරක පරිවර්තන කියන ඒවා භාවිත කරලා හිතකර වායුන් බවට පරිවර්තනය කරනවා. ඒක තමයි කරන්නේ. සයිලන්සර් එකට යන්න කලින් ඔය වැඩේ කරන්නේ. ඒ නිසා මේ උත්ප්‍රේරක පරිවර්තකය අපිට බලා ගන්න පුළුවන්. මේක තියෙන්නේ සයිලන්සරයට කලින් වාහනේ. සයිලන්සර් එකට කලින් තියෙන්නේ. හරි? මම පෙන්නන්නම් කොහොමද ඒක තියෙන්නේ කියලා. එතකොට මේ උත්ප්‍රේරක පරිවර්තක වර්ග දෙකක් තියෙනවා. හරි? එකක් තමයි දෙමං උත්ප්‍රේරක කියලා જાතියක් තියෙනවා. මේ දෙමං උත්ප්‍රේරක වලින් හයිඩ්‍රෝකාබන් සහ කාබන් මොනොක්සයිඩ් වායු විතරයි හිතකර වායු බවට පත් කරන්නේ. නයිට්‍රජන් ඔක්සයිඩ් හිතකර වායු බවට පත් කරන්නේ නැහැ. නයිට්‍රජන් ඔක්සයිඩ් උත් හිතකර වායු බවට මේ තුනම පත් කරන එකක් තියෙනවා. අපි ඒවට කියනවා දෙමං උත්ප්‍රේරක කියලා. හරි. මොන වර්ග දෙකක් තියෙනවා. අපි වර්ග දෙක ගැන පස්සේ කතා කරමු. ඉස්සෙල්ලා පොදුවේ මේ උත්ප්‍රේරක පරිවර්තකය කියන එක අන්න මේ විදිහේ බලන්න. දැන් මේක පිටාරමල මාර්ගයේ මේක නම් මේ පිටාර වායු වෙන නලයට සම්බන්ධ කරලා තියෙනවා ටිකක්. මෙන්න මේ වගේ හැඩයකින් මේ සිදුරු සහිත පිගම් මැටි හරයක් හදලා තියෙනවා. ඒ කියන්නේ මේක ඇතුලේ තියෙන සිදුරු. මේව සිදුරු තියෙන්නේ. දැල වගේ සිදුරු තියෙන්නේ.
මෙන්න මේ වගේ මේක හදලා තියෙන පිඟම් මැටි හරයක. හරි? පිඟම් මැටි හරයකින් හදලා තියෙන්නේ. ඊට පස්සේ මේක ඇතුලේ ආලේපයක් ගාලා තියෙනවා. ඒ ආලේපේ ගාන අන්නේ ආලේපය තමයි උත්ප්‍රේරකය වෙන්නේ. ඔයගොල්ලෝ උත්ප්‍රේරක ගැන අහලා තියෙනවනේ. පොඩි කාලේ ප්‍රතික්‍රියාවක ශීඝ්‍රතාවය මොකක්ද වෙනස් කරන්න පුළුවන් ඒවට නේද උත්ප්‍රේරක කියලා කියනවා කියලා කිව්වේ. එහෙම එකක් අහලා තියෙනව නේද පොඩි කාලේ? හරි. මෙන්න මේ ආලේපයක් ගාලා. මේ ආලේපේ ගාලා තියෙන උත්ප්‍රේරකය. මේක ඇත්තටම උත්ප්‍රේරක විදිහට ගාලා තියෙන්නේ. ප්ලැටිනම්. ගොඩක් වෙලාවට ප්ලැටිනම්. එහෙම නැත්නම් තව රෝඩියම් කියලා ලෝහයක් තියෙනවා. ලෝහ වර්ග තමයි මේ ගාන්නේ ගොඩක්. රෝඩියම් ඊළඟට පැලේඩියම් කියලා වර්ගයක් තියෙනවා. මෙන්න මේ වර්ග වලින් එකක් තමයි භාවිත කරන්නේ. ගොඩක් වෙලාවට ගාන්නේ ප්ලැටිනම්. එතකොට මේ ගාන ආලේපය තමයි උත්ප්‍රේරකය වෙන්නේ. හරි. මේ ගාන උත්ප්‍රේරකය තමයි. මේ ගාන ලෝහය තමයි උත්ප්‍රේරකය වෙන්නේ. එතකොට මෙතනින් එනවා පිටාර වාතය. මේක යන්නේ සයිලන්සර් එකට. සයිලන්සර් එකට සිංහලෙන් කියන්නේ කොහොමද? සයිලන්සර් එකට සිංහලෙන් කියන්නේ නම මොකද්ද? දුම්බටේද? ඈ? සිංහලෙන් කියන නම වචනෙම තියෙනවා සයිලන්සර්. සයිලන්ස් කියන්නේ නිහඬ ශබ්දය කියන එක. සයිලන්සර් එකට කියන්නේ නිහඬ කරය කියලා. නිහඬ කරේ පැත්තට යනවා. හරි. මෙතනින් එනවා වායු සෙට් එක අන්න අහිතකර සෙට් එක. කාබන් මොනොක්සයිඩ්, හයිඩ්‍රෝකාබන්, නයිට්‍රජන් වල ඔක්සයිඩ්. හරි. ඊළඟට මේ පැත්තේ යනකොට කාබන් ඩයොක්සයිඩ්, ජල වාෂ්ප, නයිට්‍රජන් වායුව, ඔක්සිජන් වායුවත් යනවා පොඩ්ඩක්. මෙන්න මේකත් පරිසරයට අහිතකර නෑ. මේ හිතකර වායු සෙට් එක අහිතකර වායු සෙට් එක හිතකර වායු බවට පත් කරා. මෙන්න මේ උත්ප්‍රේරක හරහා යනකොට මේ ප්‍රතික්‍රියාවන් සිද්ධ වෙනවා. ඒ ප්‍රතික්‍රියාවලික අපි පස්සේ ලියමු. හරි. මේක වෙන්නේ මොකක්ද කියන එක අපි ලියාගමු. ලියන්න මෙහෙම. ලියන්න මෙහිදී පිටාර වායුව පිඟන් මැටි හරයක
පිඟන් මැටි හරයක පවතින සිදුරුවල පිඟන් මැටි හරයක පවතින සිදුරුවල පිඟන් මැටි හරයක පවතින සිදුරුවල ආලේපිත උත්ප්‍රේරක ආලේපිත උත්ප්‍රේරක සිදුරුවල ආලේපිත උත්ප්‍රේරක වරහන් ඇතුලේ ලියන්න ප්ලැටිනම් රෝඩියම් පැලේඩියම් ප්ලැටිනම් රෝඩියම් පැලේඩියම් වරහන් වහලා හරහා ගමන් කරවීමෙන් අහිතකර වායූන් වන කාබන් මොනොක්සයිඩ් හයිඩ්‍රෝකාබන් සහ නයිට්‍රජන් වල ඔක්සයිඩ් NOx කාබන් මොනොක්සයිඩ් හයිඩ්‍රෝකාබන් සහ NOx හිතකර වායූන් බවට පරිවර්තනය කරයි. හිතකර වායූන් බවට පරිවර්තනය කරයි. හරි. එතකොට මේව තමයි අහිතකර වායු. මේ සෙට් එක තමයි අහිතකර වායු. ඔය සෙට් එක හිතකර වායුන් බවට පත් වෙනවා. හිතකර වායු බවට පත් වෙලා තමයි නිහඬ කරයට සයිලන්සර් එකට යන්නේ. හරි. නිහඬ කරය කියන්නේ මොකද්ද? සයිලන්සර් එක. නිහඬ කරය. ඒ කියන්නේ ඒකට නිහඬ කරය කියන නම යොදන්න හේතුව තමයි ඒකෙන් කරන්නේ මේ අධික පීඩනයේ එන වාතයේ අධික ශබ්දයක් තියෙනවා. ඒ අධික ශබ්දය නැති කරන එක තමයි මේ සයිලන්සර් එකෙන් කරන්නේ. ඒක තේරෙනවා සයිලන්සරේ ගලවලා වාහනේ පදිනකොට. මේ මහා විශාල ශබ්දයක් කරනවනේ. අනේ ශබ්දය අවම කරන එක තමයි සයිලන්සර් එකෙන් කරන්නේ. හරි? රයිට්. එහෙනම් මේක අද ගන්න. හරි. මේ විදිහට තමයි තියෙන්නේ. සයිලන්සර් එක තියෙන්නේ මේ පැත්තේ මේ වාහනේ යටින් කියලා තමයි ඔක බලන්න වෙන්නේ අපිට පේන්නේ. සයිලන්සර් එක තියෙන්නේ මේ පැත්තේ. මෙහෙ තමයි පිටාර නල හමුව තියෙන්නේ. ඒතර පිටාර වාතයේ එන ටික එළියට යන ඉවතට එන ටික තමයි මේ හරහා එන්නේ. හරි. එතකොට මේ හරහා ආවම මෙන්න මේ කැටලිටික් කන්වර්ටර් එක ඇතුළේ නැත්නම් උත්ප්‍රේරක පරිවර්තකය තුළදී හිතකර වායුන් බවට පරිවර්තනය වෙලා තමයි එළියට ගමන් කරන්නේ. හරි. ඒතර මේක පෙට්‍රල් ඩීසල් වාහන වර්ග දෙකේම භාවිතා කරන උපකරණයක් මේ උත්ප්‍රේරක පරිවර්තකය කියලා කියන්නේ. හරි. දෙකේම භාවිතා කරන උපකරණයක්. හරි. එහෙනම් අපි මම හිතනවා දැන් ওই කාරණේ ඔයගොල්ලන්ට පැහැදිලි වෙන්නේ නැති කියලා.
උත්ප්‍රේරක පරිවර්තකය. හරි. ඒතර මෙතනින් එන අර අහිතකර වායු ටික මේක හරහා තිගම් මැටි හරය හරහා යද්දි මේක ඇතුලේ අර ප්ලැටිනම් පැලේඩියම් වගේ ආලේපිත පෘෂ්ඨාරහා යනකොට ඒවයින් කරන්නේ ප්‍රතික්‍රියාවල ශීඝ්‍රතාවය වැඩි කරනවා. වැඩි කරලා අර අහිතකර වායුන් ටික හිතකර වායුන් බවට පරිවර්තනය කරනවා. හරි. අපි බලමු මේක කොහොමද කරන්නේ කියලා ඊළඟට. හරි. දැන් මේක කවුරුත් අඳගෙන තියෙන්නේ. හරි මේ දෙකම මම WhatsApp එකකට දාලා දෙනවා. ඒකට ඒකිනුත් තව බලා ගන්න පුළුවන්. හරි. මේකයි දෙකම දාලා දෙනවා WhatsApp එකට. හරි. දැන් බලමු මේ ප්‍රතික්‍රියා ටික කොහොමද වෙන්නේ කියලා. දැන් කාබන් මොනොක්සයිඩ් වලට වෙන දේ. කාබන් මොනොක්සයිඩ් මේක ඔක්සිජන් වායුවත් එක්ක ඇතුලේ තියෙන ප්‍රතික්‍රියා කරලා කාබන් ඩයොක්සයිඩ් වායුව බවට පත් වෙනවා. මොකද තමයි වෙන්නේ. එතකොට මේක හිත කරයි. හයිඩ්‍රෝකාබන් ප්‍රතික්‍රියා කරාම ඔක්සිජන් වාතයත් එක්ක මේක පරිවර්තනය වෙනවා කාබන් ඩයොක්සයිඩ් වායුව සහ ජල වාෂ්ප බවට. මම හැම එකේම වරහන් ඇතුලේ G කියලා ලියන්නේ ගෑස් වායු කියන එක පෙන්නන්න. ගෑස් එකක්. හරි. දැන් සමහර වෙලාවදී මෙන්න මේ ප්‍රතික්‍රියාව මෙහෙම නැතුව සමහර තැන්වල මම දැකලා තියෙන CO කාබන් ඩයොක්සයිඩ් සහ ඔක්සිජන් බවට පත් වෙනවා කියලා දාලා තියෙනවා. හරි. මේකත් ගන්න පුළුවන්. නමුත් ප්‍රධාන වෙන්නේ හරියටම වෙන්නේ මේක. සමහර අය මේ විදිහට කියලා දෙනවා. මොකද අර යූටෝමයිල් වල මේවත් කරන සමහර අයට මේ ඉතර මේ කෙමිස්ට්‍රි සයිඩ් එකේ ලොකු අවබෝධයක් නැති නිසා ඒ විදිහට දාලා දෙන නමුත් හරිය ප්‍රතික්‍රියාව මේක. හරි. හොඳයි. ඊළඟට නයිට්‍රජන් වල ඔක්සයිඩ් NOx කියන එක. මෙන්න මේක කෙලින්ම වෙන් වෙනවා N2 සහ O2 බවට. හැබැයි දැන් මම කියුවේ උත්ප්‍රේරක වර්ග දෙකක් තියෙනවා කියලා. ඒකේ උත්ප්‍රේරක වර්ග දෙකක් තියෙනවා. එකක් තමයි දෙමං උත්ප්‍රේරක. මේ දෙමං උත්ප්‍රේරක භාවිතා කරාම නැත්නම් අපි කියන 2A මේ කාබන් මොනොක්සයිඩ් සහ හයිඩ්‍රෝකාබන් විතරයි මේ විදිහට හිතකර වායු බවට පරිවර්තනය කරන්නේ. මේ තුනම කරන ඒවාට අපි කියනවා දෙමං උත්ප්‍රේරක කියලා. 3way. දෙමං උත්ප්‍රේරක. මේක විභාගෙදී අහලා තියෙනවා ගිය පාර 2020 පේපර් එකේ. මේක අහන්න. 2020 පේපර් එකේ අහන දෙමං උත්ප්‍රේරක සහ දෙමං උත්ප්‍රේරක වල වෙනස ඒ නිසා මේකත් වැදගත් වෙනවා. හරි. ඒ නිසා දෙමං කිව්වම නයිට්‍රජන් ඔක්සයිඩ්, හයිඩ්‍රෝකාබන්, කාබන් මොනොක්සයිඩ් තුනම පුළුවන්. 3way එකේ. 2way එකේ පුළුවන් හයිඩ්‍රෝකාබන් සහ කාබන් මොනොක්සයිඩ් විතරයි. වෙනස් කරන්න පුළුවන්. හරි. රයිට්. මේකත් තියාගන්න.